හොඳයි අපි අද දවසේදී විශේෂයෙන් අපි ඉගෙන ගන්න යන්නේ ශුද්ධාත්මයන් වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ සේවය පිළිබඳව. එතකොට මේක ඉගෙන ගන්නට ප්‍රධානතම කාරණය තමයි කිතුණුවන් බොහෝ දෙනෙක් උන්වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ සේවය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැතිකම. මොකද මම මේ දැන් සෑහෙන ඔයගොල්ලෝ දන්නවා ගුරුවරයෙක් හැටියට මම දේව වචනය අවුරුදු 20ක් වගේ කාලයක් තිස්සේ මම දේව වචනය උගන්වන්නේ. මම කුඩා කාලයේ පටන්ම තරුණාවදී පටන්ම මගේ ඒ මාමත් සමග මේ ඔහු ශුද්ධ ලේවිල උගන්වන්නා වූ කාලයේදී මමත් ඔහු සමග සහභාගී වෙලා ඒ ලැබපු පන්නරය තමයි මේ අද දක්වා අරගෙන ආවිලා තියෙන්නේ. ඒ නිසා මම ඔහු එක එක ක්‍රිස්තියානි අය සමග ක්‍රිස්තියානි සභාවන් සමග කතා කරන අතරේදී මම දැනගත්ත දෙයක් තමයි සමහර කිතුණුවන් තුල වැරදි අවබෝධයක් තිබෙනවා මේ ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. මොකද මම දන්නවා එක කණ්ඩායමක් කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ඇවිල්ලා දෙවියන් වහන්සේගේ බලය පුද්ගලයෙක් නොවේ. දේවත්වයේ තුල ශුද්ධාත්මයන් වහන්සේට පෞද්ගලිකත්වයක් නැහැ. මේ ආදී වශයෙන් විවිධ මතිමතාන්තර කිතුණුවන් තුල තිබෙනවා. ඉතින් ඒ නිසා ඒක අපි ශුද්ධ ලියවිල්ල තුලින්ම තමයි පැහැදිලි කරගත යුත්තේ. ඒ නිසා දවසේදී මේ කාරණය ඊටාම පැහැදිලිව දැනගෙන ගන්නට යනවා. ශුද්ධාත්මයන් වහන්සේ කවුද? උන්වහන්සේ කුමක්ද කරන සේවය? අපි දන්නවා මේ දේවත්වය පිළිබඳව අපි ඉගෙන ගත්තා. පියාණන් වහන්සේ පිළිබඳව ඉගෙන ගත්තා. පුත්‍රයන් වහන්සේ පිළිබඳව ඉගෙන ගත්තා. ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව අපි අද දවසේදී ඉගෙන ගන්නට යනවා. අපි ශුද්ධෝත්‍රිත්වය පිළිබඳව ඉගෙන ගැනීමේදී අපි ඉගෙන ගත්තා දේවත්වයේ තුල පිය වූ දෙවියන් වහන්සේ ඉන්නවා, පුත්‍ර වූ දෙවියන් වහන්සේ ඉන්නවා, ශුද්ධාත්ම වූ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ නිසා අපේ ගැලවීමට ඉතාම වැදගත්. මොකද දේව වචනය පැහැදිලිව කියනවා යොහාන්ගේ පොතේ 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ මොකද? සදාකාල ජීවනය නම් මේය. එනම් කුමක්ද? පියාණන් වහන්සේවත් අපේ ගැලවුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේවත් ඔවුන් විසින් හඳුනා ගැනීම නිසා අපේ වගකීම පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේව හඳුනා ගැනීම. අපි හඳුනා නොගත්තොත් අපිට සදාතන ජීවනය අහිමි වෙනවා. මොකද අපි ගනුදෙනු කරන්නේ ස්වර්ගයත් එක්ක. ඒ නිසා ස්වර්ගයේ තිබෙන දේ ඒ දේවත්වයේ ස්වභාවය අපි පැහැදිලි අවබෝධයකින් අපි ජීවත් වෙන රක්ෂිතුමාන හැටියට. ඒ නිසා අද දවසේදී අපි ටික කාලයක් වෙන් කරමු ශුද්ධාත්මයන් වහන්සේගේ ස්වභාවය සහ උන්වහන්සේගේ සේවය පිළිබඳව දැන ඉගෙන ගන්නට. විශේෂයෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ඉතාම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම Facebook live පිටු හරහා අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නව සිල් දනාම ඉතාම ආදරෙන් පිළිගන්නවා. හොඳයි. මම ඔබට යම් කරුණු කීපයක් දෙන්නම් මේ ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව. ශුද්ධ ලියවිල්ලේ 350කට වැඩි ප්‍රමාණයක් 350කට ඒ කියන්නේ 350ක් වාරය ගණනක් සඳහන් කර තිබෙනවා. පරණ ගිවිසුමේ අපිට හම්බ වෙනවා 88 වාරයක්. ඒ වගේම අලුත් ගිවිසුමේ අපිට හම්බ වෙනවා 262ක්. නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා කොච්චර වැදගත්ද ශුද්ධාත්මයන් වහන්සේ පිළිබඳව දැනගෙන ගැනීම. මොකද බොහෝ ක්‍රිස්තියානි අය ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව දැනගෙන ගන්නට වෙහෙසෙනවා. ඒක ඊටාම වැදගත්. අපි ගැලවීමට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම ඒ හා සමානම උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ ස්වභාවය පිළිබඳවත් උන්වහන්සේගේ සේවය පිළිබඳවත් පැහැදිලි අවබෝධයකින් තොරන එකට හේතුව දැන් අපිත් එක්ක ඉන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ නිසා. අපිත් එක්ක ක්‍රියා කරන්නේ උන්වහන්සේ නිසා. උන්වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයකින් ජීවත් වෙන්න ඕන. අපි ඉස්සෙල්ලා කල්පනා කරලා බලමු උන්වහන්සේගේ දිව්‍යත්වය පිළිබඳව. මම බයිබල් පාඩ ඔබට දෙනවා. මොකද ඔබ දන්නවා අපි විනාඩි 35ක් 40ක් ඇතුළත මේ පාඩම් විශේෂයෙන් ඉගෙන ගන්න පාඩම අපි හමාර කරන නිසා මම අද දවසේදී බයිබල් පාඩ බොහොමයක් කියවන්නට යන්නේ නැහැ. මම හැබැයි ඔබට දෙනවා බයිබල් පාඩ ලියා ගන්නට. මේවා ලියාගෙන ඔබ කරන්නට ඕනේ. ඔබ ස්වයං අධ්‍යයනයක් කරන්නට ඕනේ. ඔබ තනියම අධ්‍යයනය කරන්නට ඕනේ. මේ කියන බයිබල් පාඩ තුල මේ කතා කරන්නා දේ සඳහන් වෙනවාද කියන කාරණය. සමහර වෙලාවට මම ඔබට ආරාධනා කරනවා මේ බයිබල් පාඩ කියවන්නට කියලා. ඒ නිසා මම කැමතියි ඔබත් සමග විශේෂයෙන් ඔබ ඒ ශුද්ධ ලියවිල්ල ඔබ තුල ඔබ ඉදිරියේ තබාගෙන මේ පාඩමට සම්බන්ධ වෙනවා නම්. මොකද ඒක ඊටාම වැදගත් කාරණයක් නිසා. දැන්
අපි පළමුව ඉගෙන ගන්නට යන්නේ උන්වහන්සේගේ දිව්‍යත්වය පිළිබඳව. නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ දිව්‍යත්වය පිළිබඳව තමයි අපි ඉගෙන ගන්නට යන්නේ. ඔබ දන්නවා ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදේ. ඔබ කියුවොත් ලූක් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 35 වෙනි පදේ අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ උත්පත්තිය පිළිබඳව. නැත්නම් ඒ ගාබ්‍රියෙල් දේවදූතයා ඇවිල්ලා මරියතුමීට ඒ පණිවිඩය නැත්නම් සුබ පණිවිඩය දෙන්නව අතරේදී එතන කියනවා ශුද්ධාත්මයන් වහන්සේ නුඹ කරේ පැමිණ නුඹ ඒ දේවානුභාවය නැත්නම් නුඹ වසා ගන්නවායි කියලා. ඒ නිසා උපදින්න තියෙන තැනත්තේ ශුද්ධය කියලා කියනවා. දැන් බලන්න උන්වහන්සේගේ උත්පත්තියේදී පවා කවුද ක්‍රියාත්මක වුණේ? ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වුණා. උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපිට හම්බ වෙනවා, දිව්‍යත්වය එතන හම්බ වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්න දෙයක් තමයි පිරිසිදු ගන්නට කලලයක් පිරිසිදු ගන්නට පුරුෂයෙක් සහ ස්ත්‍රියෙක් සම්බන්ධ විය යුතුමයි. නමුත් උන්වහන්සේගේ උත්පත්තියේදී ඒ දේ එහෙම සිදුවිය යුනේ නැහැ. මොකද ඒකට හේතුව ඔබගේ මගේ ගැලවීම පිණිස කලවන්ට පුළුවන් වෙන්නේ දිව්‍ය මිනිසෙකුට පමණයි. නැත්නම් ස්වර්ගයෙන් පැමිණි මිනිසෙකුට පමණයි. මොකද අපි හැමෝම ජන්ම පාපේ නැත්නම් ආදම් සහ ඒව කරපු පාපයට අපි සම්බන්ධයි. නැත්නම් අපි අපේ දෙමව්පියන්ගෙන් අපිට මේ පාපය අපි ඉපදෙනකොටම දාවිත් රජතුමා කියනවා පාප සහිතව නැත්නම් පාප සහිතව මම ගත්තායි කියලා මගේ මව තුල. එතකොට මේ ආකාරයෙන් අපේ පාපය අපේ දෙමව්පියන්ගෙන් අපේ දරුවන්ට මේ ජන්ම පාපය යනවා. නමුත් කලම් කර තනවහන්සේගේ මේ පිළිසිඳ ගැනීම සිදුවියේ ඉතුව තිබුණේ ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව. ඒ නිසා තමයි උපදින්න තිබුණු තරත් උන්වහන්සේ පාප ස්වභාවයෙන් මේ ලෝකෙට පැමිණියත් උන්වහන්සේ පාපයක් නොකර උන්වහන්සේට අපිව ඔබවත් මාවත් ගලව ගන්නට හැකියාවක් තිබුණේ. පුරුෂයෙක් සම්බන්ධ වුණා නම් උන්වහන්සේට හැකියාවක් මොකද පෞකාර මිනිසෙකුට බෑ. තවත් පෞකාර මිනිසෙකුව ගලව ගන්නට. ඒක ගලවන්නට හැකියාව තිබුණේ දිව්‍ය මිනිසෙකුට පමණයි. නැත්නම් දිව්‍ය පුත්‍රයාණන්ට උන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍ය ස්වභාවය ගත්තා. ඒකෝර මේ කාරණයට පියාණන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපි දන්නවා. ශුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වන්නේ උන්වහන්සේගේ බලය කරනකොට තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කන්‍යා මරියතුමිය තුල පිළිසිඳ ගත්තේ. මේ කාරණේ අපි මතක තියාගන්න ඕන. ඊළඟට උන්වහන්සේ සදාකාලික තරඳ අපි පියාණන් වහන්සේ ගැන කතා කරනවා, පුත්‍රයන් වහන්සේ සදාකාලිකයි කියලා කතා කරනවා. හේබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. හේබ්‍රේ පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ ඔබ කියවොත් ශුද්ධාත්මයන් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ හැටියට එතන හඳුන්වනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ ඔබ ගීතාවලිය පොතේ 139 වෙනි පරිච්ඡේදයේ ගීතාවලිය පොතේ 139 වෙනි පරිච්ඡේදයේ 7 සිට 12 දක්වා ඔබ කියවොත් ඔබට හම්බ වෙනවා උන්වහන්සේ සෑම තැනකම සිටිනවායි කියලා. මේක තමයි උන්වහන්සේගේ දිව්‍යත්වය. උන්වහන්සේගේ දිව්‍ය ස්වභාවය, උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය. ශුද්ධාත්මයන් වහන්සේට පුළුවන් සෑම ස්ථානයකම වැඩ වාසය කරන්නට. මේක තමයි උන්වහන්සේට බාර දීලා තිබෙනා වගකීම. නැත්නම් උන්වහන්සේ බාරගෙන තිබෙනා වගකීම. අපි ඒක ඉතාමත් පැහැදිලිව ඉගෙන ගන්නට යනවා. තව සුළු මොහොතකින් ශුද්ධාත්මයන් වහන්සේගේ පැමිණීම, ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ මා තුළ ක්‍රියා කිරීම කොච්චර වැදගත්ද කියන කාරණේ. අනිත් එක තමයි 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 10 සහ 11. 1 කොරින්ති පොතේ 2 වෙනි පරිච්ඡේදයේ 10 සහ 11 පදවල කියනවා උන්වහන්සේ සියල්ල දන්නා තැනන් වහන්සේ හැටියට. මම ඔබට මේ දේවත්වය ගැන කතා කරද්දී පැහැදිලි කර දුන්න දෙයක් තමයි පියාණන් වහන්සේ දන්න දේ පුත්‍රයන් වහන්සේ දන්නවා. පුත්‍රයන් වහන්සේ දන්න දේ ශුද්ධාත්මයන් වහන්සේ දන්නවා. මේක තමයි දේව ස්වභාවය. මේක මනුෂ්‍යයන් හැටියට අපිට හරි අමාරුයි තේරුම් ගන්නට. මොකද ඒක අපි මනුෂ්‍යයන් නිසා. අපිට මේ දේව ස්වභාවය හරියට තේරුම් ගන්න පුළුවන් නම් අපි මනුෂ්‍ය නෙමෙයි. ඒ නිසා අපි ඒක තේරුම් ගන්නට ඕන. කොහොමද මම හිතනදී තව කෙනෙක් දන්නේ ඒ කෙනා හිතනදී තව අනිත් කෙනා දන්නේ. දැන් අපි එක පවුල තුල පුරුෂයා සහ භාර්යාව ඒකත්වයක් හැටියට ජීවත් වුණත් අපි ඒක ඒ වචනේ කියන එක මහාංශයක් වෙනවා කියලා. ඒ විවාහ බන්ධනයට ඇතුළු වුණාම නමුත් මිනිස්සෙක් හැටියට මට දැනගන්න හැකියාවක් නැහැ මගේ බිරිඳ හිතන දේ කියන්නේ බිරිඳ හිතන දේ මට දැනගන්න හැකියාවකුත් නැහැ මම හිතන දේ ඇයට දැනගන්න හැකියාවකුත් නැහැ. ඒක මනුෂ්‍යත්වය. නමුත් දේවත්වයේ තුල එහෙම නැහැ. දේවත්වයේ තුල පිරන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මේ තරන් වහන්සේලා හිතන කියන කරන සියල්ල උන්වහන්සේ දන්න එක හරි අමාරුයි මනුෂ්‍ය මනසකින් තේරුම් ගන්න. නමුත් මේක තමයි දේව ස්වභාවය. ඒ නිසා මෙතන පැහැදිලිව කියනවා 1 කොරින්ති පොතේ
දෙවෙනි පරිච්ඡේදයේ 10 සහ 11 උන්වහන්සේ සියල්ල දන්නා තරන් වහන්සේ හැටියට. දැන් අපි මේ උන්වහන්සේගේ දිව්‍යත්වය ගැන අපි කරුණු නැත්නම් බයිබල් පාඩ කීපයක් කින් අවබෝධ කරගත්තා. ඊළඟට අපි යනවා උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව. උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව මේක ඊටාම වැදගත්. මොකද ඒකට හේතුව මේ පිළිබඳව තමයි බොහෝ මතිමතාන්තර නැත්නම් බොහෝ අර්ථකථනයන් තිබෙන්නේ. උන්වහන්සේගේ ස්වභාවය, උන්වහන්සේ කවුද? සමහර මම නැවත වරක් කියනවා සමහර කිතුණුවන් විශ්වාස කරනවා ඒක දෙවියන් වහන්සේගේ බලය. දෙවියන් වහන්සේගේ බලය තමයි මේ සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. එහෙම නැතුව උන්වහන්සේට පුද්ගලිකත්වයක් නැහැ කියන කාරණය තුල වැරදි වැටහීමකින් සිටිනවා. අපි අද දවසේදී මේ වැටහීම නැති කර ගන්නවා. දැන් අපි පුද්ගලයෙක් ගත්තොත් නැත්නම් පුද්ගලිකත්වයක් ගත්ත එක පුද්ගලයෙක් ගත්තොත් කාරණා තුනක් ඒ පුද්ගලයා තුළ සම්පූර්ණ වෙනවා. ඒ කාරණා තුන තමයි ඒ කෙනෙක්ගේ නියම ස්වභාවය එල්දරව් වෙන්නේ ප්‍රඥාව තියෙන්නට ඕනේ. ඒ පුද්ගලයා තුළ ඊළඟට හැඟීම් දැනීම් තියෙන්නට ඕනේ. ඊළඟට කැමැත්ත කියන දේ තියෙන්නට. එතකොට තමයි මේ පුද්ගලිකත්වය සම්පූර්ණ වෙන්නේ. මොකක්ද ඒ කාරණා තුන? ප්‍රඥාව, හැඟීම් දැනීම සහ කැමැත්ත. එතකොට මේ කාරණා තුනම අපිට සිද්ධාත්මන් වහන්සේ තුළ සම්බ වෙනවා. මේක තමයි අපිට තියෙන ආලෝකය. උන්වහන්සේ දේවත්වය තුළ උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය අපිට හරි ලස්සනට හම්බ වෙනවා. දැන් අපි ඔබ කියවුවොත් මේ මතේ පුතේ 28 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව උන්වහන්සේ යේසුස් වහන්සේ කියනවා නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපලා පියාණන්ගෙත් පුත්‍රයන්ගෙත් සුද්ධාත්මයන් වහන්සේගෙත් සුද්ධාත්මයන්ගෙත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්ටේ කියලා. යේසුස් වහන්සේ පවා සුද්ධාත්මයන් වහන්සේට විශේෂිත ස්ථානයක් දුන්නා. මොකද ඒක ඉතා වැදගත්. මොකද පියාණන්ගේ පුත්‍රයන්ගේ අපි දන්නවා පියාණන් වහන්සේව අපි හඳුනාගත්තා. උන්වහන්සේ කතා කළ අවස්ථාවන් අපි දන්නවා. අලුත් ගිවිසුමේ තියෙන උන්වහන්සේගේ බෞතිස්මයේදී උන්වහන්සේගේ අනුසක් වීමේදී පියාණන් වහන්සේ කතා කළා. එතකොට පියාණන් වහන්සේව හඳුනා ගන්න තියෙන එකම ක්‍රමය කොහොමද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැහැදිලිට පිලිප් යේසුස් වහන්සේ කියනවා පිලිප් කියනවා ස්වාමිනී ආචාර්යන් වහන්සේ අපිට පියාණන් වහන්සේ පෙන්වුවම නෝ කියලා. එතකොට පිලිප්ට කතා කරලා යේසුස් වහන්සේ කියනවා මොකද කිව්වේ? පිලිප් මම මෙච්චර කාර්යයක් නුඹත් එක්ක ඉඳලා පියාණන් වහන්සේව දැක්කේ නැද්ද? මහදුරු තනත්තේ පියාණන් වහන්සේ දුටුවේ. ඒ නිසා අපි පියාණන් වහන්සේව හඳුනගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින්. ඉතින් අපි සුද්ධාත්මයන් වහන්සේවත් මොකද සදාකාල ජීවනයේ කොටසක් මේක. ඒ නිසා අපි සුද්ධාත්මයන් වහන්සේවත් උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ ස්වභාවය පිළිබඳව පැහැදිලි අවබෝධයක් අපිට තියෙනවා. එතකොට යම් කෙනෙක්ගේ නියම ස්වභාවය එළිදරව් වෙන්නේ ඒ පුද්ගලයාට ප්‍රඥාව තියෙන්න ඕන, හැඟීම් දැනීම් තියෙන්න ඕන, කැමැත්ත තියෙන්න ඕන. එතකොට තමයි අපි කියන්නේ පුද්ගලයා ඒ පුද්ගලයා තුළ ඒ නියම ස්වභාවය අපිට සම්බ වෙනවා. එතකොට මේ කාරණා තුනම කොහොමද අපිට සුද්ධාත්මයන් වහන්සේ තුළ සම්බ වෙන්නේ? අපි බලමු බයිබල් පාඩ කීපයක් මම කියවන්න කැමතියි. 1 කොරින්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 10 සහ 11. 1 කොරින්ති පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 10 සහ 11. ඔබට හම්බුනොත් මම ඉල්ලා සිටිනවා කියවන්නට ඒ කියලා. මොකද අපි මේක ටිකක් පැහැදිලි කරගමු. මොකද මේ පිළිබඳව විවිධ මත දෙවෙනි පරිච්ඡේදයේ 10යි 11යි නේද අයියා? ඔව් කියවන්නකෝ. අපි කියවමු. නමුත් දෙවියන් වහන්සේ ස්වකීය ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන අපට ඒ දේ එළිදරව් කළසේක. නිසාද ආත්මයන් වහන්සේ සීල දේ එසේය දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් විමසනසේක. මිනිසෙකුගේ කාරණා මිනිසයන් තුළ තිබෙන ඔහුගේ ආත්මය හැර මිනිසයන් අතරේ වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ මිස වෙන කිසිවෙක් නොදනී. බලන්න. එතකොට අර මම කිව්වා වූ කාරණා තුන සම්පූර්ණ වෙනවා. ප්‍රඥාව නැත්නම් උන්වහන්සේ මේ සුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේගේ කාරණා දන්නවායි කියලා කියනවා. එතකොට මේ බලයකට බෑ ඒ தත්ත්වය අපිට ඒ විදිහට අර්ථකථනය කරන්න. මොකද බලයක් කියන්නේ දැන් අපි ඔය විදුලි බලය. එතකොට ගත්තොත් ඒක නිකන් අපි කියනවා මේ පණ නැති දෙයක්. ඒක අපි තේරුම් ගන්නට ඕන. ඒක බලයක් පව. නමුත් බලන්න සුද්ධාත්මයන් වහන්සේ ගැන කතා කරන 1 කොරින්ති පොතේ පවුල් තුමා පැහැදිලිව කියනවා පියාණන් නැත්තම් දෙවියන් වහන්සේ දන්නා දේ සුද්ධාත්මයන් වහන්සේ පැහැදිලිව දන්නවායි කියලා. ඒකයි කියලා දේවත්වයේ තුල හම්බෙන ප්‍රධානතම කාරණය පියාණන් වහන්සේ දන්නා දේ, පුත්‍රයන් වහන්සේ දන්නා දේ,
සුද්ධාත්මයන් වහන්සේ දන්නවා. එතකොට මෙතන පැහැදිලිව උන්වහන්සේට පෞද්ගලිකත්වයක් දීලා කතා කරනවා. සුද්ධාත්මයන් වහන්සේ පියාණන් වහන්සේ දන්නා දේ, දෙවියන් වහන්සේ දන්නා දේ සියල්ල සුද්ධාත්මයන් වහන්සේ දන්නවායි කියලා. තමයි බයිබල් පාඨකට යන. රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ. රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ. ඔයගොල්ලන්ට හම්බුනොත් කියවන්න. මම කියවන්නද? හම්බුනද? හොඳයි. මම කියවන්න රෝම පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදේ වෙන මේ ආකාරයෙන් කියනවා. නුඹලා මා උදෙසා දෙවියන් වහන්සේට කරන නුඹලාගේ ආඥාවල දුල්දී මා සමග බලවන්ත ලෙස වීර්ය කරන හැටියට අපගේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසාද ආත්මයන් වහන්සේගේ ප්‍රේමය නිසාද නුඹලාගේ නිල්ලමි. ආත්මයන් වහන්සේට ප්‍රේම කරන්නට පුළුවන්. උන්වහන්සේ අපට ප්‍රේම කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ විතරක් නෙවෙයි. පියාණන් වහන්සේ විතරක් නෙවෙයි ප්‍රේම කරන්නේ. එහෙනම් ආත්මයන් වහන්සේ ඔබටත් මටත් ප්‍රේම කරනවා. ප්‍රේම කරන්න පුළුවන් කාටද? බලයකට බෑ ප්‍රේම කරන්න. එතකොට කාටද ප්‍රේම කරන්න පුළුවන්? පුද්ගලයෙකුට. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපට ප්‍රේම කරනවා. පියාණන් වහන්සේ අපට ප්‍රේම කරන බව යෝහාන්ගේ පොතේ පැහැදිලිව යේසුස් වහන්සේ කියනවා. ඊළඟට ආත්මයන් වහන්සේත් ඔබටත් මටත් ප්‍රේම කරනවායි කියලා සඳහන් කරනවා. බලන්න කොච්චර ලස්සනට සිද්ධ ලිවිල්ලේ මේ කාරණා ඉල්දරව් කර දී තිබෙනවාද කියන කාරණේ. ඊළඟට ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ප්‍රේම කරනවා නෙමෙයි විතරක් නෙමෙයි උන්වහන්සේට දුක හිතෙනවා. මම ආජ සහෝදරට කියන්න පුළුවන් නම් එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ. එපිස පොතේ ඉක්මනින් පෙරලා ගත්ත කෙනෙක් කියවන්න පුළුවන් එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. ඔව්. මම කියවන්නම්. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙන්න මක් නිසාද උන්වහන්සේ තුල නුඹලා මිදීමේ දවසට මුද්‍රා කරනු ලැබුවහුය. උන්වහන්සේට වේදනාව දුක දැනෙනවා. කාටද? ආත්මයන් වහන්සේට දුක වේදනාව දැනෙනවා. මෙතන පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ පෞල්තුමා කතා කරලා කියනවා ආත්මයන් වහන්සේට දුක් දෙන්න එපායි කියලා. කොහොමද අපි ආත්මයන් වහන්සේට දුක් දෙන්නේ? අපි දන්නවා ශුද්ධ ලිවිල්ලේ පැහැදිලි ආලෝකය තමයි මම ඒක ඔයගොල්ලන්ට මේ පාඩමේ අවසානයේදී තේරෙයි ඇයි යේසුස් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වෙලා යේසුස් වහන්සේ කියනවා මගේ පිටත්ව යාම නුඹලාට ප්‍රයෝජනවත් කියලා. ඒ කාරණේ අපි අද දවසේදී ඉගෙන ගන්නවා. ඇයි උන්වහන්සේගේ පිටත්ව යාම උන්වහන්සේගේ ස්වර්ගයට නැගීම ප්‍රයෝජන උනේ අපිට අද දවසේදී ප්‍රයෝජනවත් වෙලා තිබෙන්නේ ඇයි කියන කාරණේ. මොකද ඒකට හේතුව උන්වහන්සේ අපි දන්නවා එක ප්‍රදේශයකට විතරයි උන්වහන්සේගේ සේවය උන්වහන්සේගේ වැඩසටීම සීමා වෙලා තිබුණේ. දැන් උන්වහන්සේට හැකියාවක් තිබෙනවා ආත්මයන් වහන්සේ කරන කොටගෙන මුළු ලෝකේ පුරාම හැම මිනිසෙක් සමගම වැඩ වාසය කරන්න. මේක තමයි උන්වහන්සේගේ ස්වභාවය, සුද්ධාත්මයන් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේට ලැබී තිබෙනා මේ දිව්‍ය බලය තමයි හැම කෙනෙක් එක්කම එකම අවස්ථාවේදී වැඩ වාසය කිරීම. එතකොට මේ කර්ණ කොටගෙන තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේට හැකියාවක් ලැබිලා තිබෙන්නේ. ඔබ තුල මා තුල වැඩ වාසය කරන්න. මෙතන පැහැදිලි කියන ඒ නිසයි සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපායි කියලා කියන්නේ. මොකද අපි වැරදක් කරනකොට අපේ හිතට කියනවා මේක වැරදි කරන්නට එපා. නමුත් අපේ තියෙන තෘෂ්ණාව අධිකකම නිසා සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ සිතට මගේ සිතට පැහැදිලිව පුනා කියනවා මේක කරන්න එපා මේක වැරදි. ඒකනේ ඔබ වෙවුලන්නේ වැරදක් කරන්න ගියාම. ඔබගේ හෘද ස්පන්දනය වැඩි වෙන්නේ ඇයි ඔබ වැරදි කරන්න ගියාම. සුද්ධාත්මයන් වහන්සේ නිතරම ඔබට කතා කරලා කියනවා මේක කරන්න එපා මේක වැරදි. නමුත් ඔබ කරන්නේ මොකද්ද? සුද්ධාත්මයන් වහන්සේගේ හඬ යටපත් කරලා සුද්ධාත්මයන් වහන්සේ ඔබව සොලවනවා ඔබව වෙවුලනවා. කරන්න එපා මේක. හෘද ස්පන්දනය වැඩි කරනවා. ඒක අපි කියනවා අපි මේක නොදන්නයි කියන්නේ මොකක්ද ඒකට කියන වචනේ? තමන්ගේ හෘද සාක්ෂිය කියලා කියන්නේ. හෘද සාක්ෂිය නෙමෙයි ඒක ඇත්තටම කතා කරන්නේ කුමක්ද? සුද්ධාත්මයන් වහන්සේගේ හඬ සුද්ධාත්මයන් වහන්සේ කතා කරනවා ඔබටත් මටත්. හැබැයි අපි මොකද කරන්නේ? ඒ හඬ යටපත් කරලා අපේ තෘෂ්ණාව මැඩ පවත්වා ගන්නට අපි කරන්න ඕන දේ අපේ ඒ පාපේ නැත්තම් ඒ කරන්න ඕන දේ අපි කරනවා. මේකෙන් උන්වහන්සේ දුකටපත් වෙනවා. ඒ නිසායි කියන්නේ සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපා. මොකද ඒකට හේතුව ඔබවත් මාවත් මිදීමේ දවසට මුද්‍රා කරගෙන යනවා. අපි ඒ කාරණේ අපි ඉගෙනගෙන යනවා. ඉගෙන ගන්නවා එල්දරෝපත ඉගෙන ගැනීමේදී. මිදීමේ දවසට උන්වහන්සේ ඔබවත් මාවත්
මුද්‍රා කරන නිසා මුද්‍රා කර ඇති නිසා සුද්ධාත්මයන් වහන්සේට දුක් දෙන්න එපායි කියලා කියනවා. බලන්න උන්වහන්සේට දුක වේදනාව දැනෙනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට විතරක් නෙමෙයි සුද්ධාත්මයන් වහන්සේට දුක වේදනාව දැනෙනවා. ඊළඟට විතරක් නෙමෙයි උන්වහන්සේ සාක්ෂි දරනවා. රෝම පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදයේ කියනවා උන්වහන්සේ සාක්ෂි දරනවායි කියලා. බලන්න මිනිස්සෙක් උන්වහන්සේ ඒ විතරක් නෙමෙයි තව බයිබල් පාඩයක් අපි කියමු 2 කොරින්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. ආශා සහෝදරි පුරවන්න නම් කියවනේ 2 කොරින්ති පොතේ 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදයේ කියනවා උන්වහන්සේ මිනිස්යන් සමග සහභාගීකම් පවත්වනවායි කියලා. අමුණද 13 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය නෑ 14 ස්වාමී වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද නුඹලා සියල්ලන් හා සමග වේවා. ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම අප සමග තිබෙනවා. අපි ගොඩාක් වෙලාවට මේ ප්‍රාර්ථන නැත්නම් මේ ආශිර්වාදය අපි මෙහි අනාත්මික මෙහි අවසානයේදී අපි කරනවා පියාණන් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයන් වහන්සේගේ ප්‍රේමය සහභාගීකමත් අපි වේවායි කියලා පුත්‍රයන් වහන්සේගේ සහභාගීකම පුත්‍රයන් වහන්සේගේ ප්‍රේමය ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකම මනුෂ්‍යයන් සමග නැත්නම් අප සියල්ලන් සමග වේවායි කියලා අපි මේ ප්‍රාර්ථනය නැත්නම් මේ ආශිර්වාදය කරනවා අනිත් අය සමග. එතකොට උන්වහන්සේ මනුෂ්‍යයත් එක්ක මොකද කරන්නේ? සහභාගීකම් පවත්වනවා. මේ නිසා තමයි ඔබටත් මටත් හැකියාවක් ලැබිලා තිබෙන්නේ පාපේ නැත්තලා උන්වහන්සේ තුළ ජීවත් වෙන්නට. ඊළඟට අපි යොහන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ ඔබ පුරාම කියලා බලන්න යේසුස් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේට හැමතිස්සෙම උන්වහන්සේ යනුවෙන් ආමන්ත්‍රණය කරනවා. මොකද උන්වහන්සේට ඒ පුද්ගලිකත්වයක් තිබෙන බව පැහැදිලි කරන්න. ඒක ඊටාම පැහැදිලිව ශුද්ධ දෙවිල්ල පැහැදිලි ආලෝකයක් ලෙස උන්වහන්සේට ඒ පුද්ගලිකත්වයක් දීලා කතා කරනවා. ඒකට හේතුව පියෝ දේවත්වයේ තුල පියෝ දෙවියන් වහන්සේ ඉන්නවා, පුත්‍රෝ දෙවියන් වහන්සේ ඉන්නවා, ශුද්ධාත්මෝ දෙවියන් වහන්සේ ඉන්නවා. එතකොට ශුද්ධාත්මයන් වහන්සේ කරනකොට යොහන් පොතේ කියලා බලන්න උන්වහන්සේ හරිය ලස්සනට කියන අපි ඇවිල්ලා උන් ඒ පුද්ගලයා තුළ වැඩ වාසය කරනවායි කියලා. පියාණන් වහන්සේ සහ පුත්‍රයන් වහන්සේට ඔබ තුළ මා තුළ වැඩ වාසය කරන්නට හැකියාවක් ලැබිලා තිබෙන්නේ කා කරන කොටගෙනද? ඒ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. මොකද උන්වහන්සේ තමයි හැකියාවක් තිබුණේ ඔබ තුළ රට ප්‍රශ්නයක් නැහැ. ඔබ කොහේ හිටියත් මම මේ රටේ ඉන්නවා ඔබේ රටේ ජීවත් වෙනවා කොහේ රටේ කොහේ හිටියත් පියාණන් වහන්සේට සහ පුත්‍රයන් වහන්සේට හැකියාවක් ලැබෙතුළු තිබෙන්නේ ඔබ තුළ මා තුළ වැඩ වාසය කරන්නට කා කරන කොටගෙනද? අපේ ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. මොනතරම් ආශිර්වාදයක්ද? ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ පෞල්තුමා විශේෂයෙන් කියනවා. ඔබේ ශරීරය මගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවේ කියලා. ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන බයිබල් පාඩේ පැහැදිලිව කියනවා. ශුද්ධාත්මයන් වහන්සේ වැඩ වාසය කරන දෙවියන් වහන්සේගේ මාලිගාවේ කියලා. ඒ නිසා ඔබ තුළ මා තුළ වැඩ වාසය කරනා තන වහන්සේට දුක් නොදෙන්න අපි වග බලා ගන්නට ඕනේ. ඊළඟට අපි අවධානය යොමු කරමු උන්වහන්සේ කරන්නා සේවය පිළිබඳව. මොකද මේක ඉතාමත් වැදගත්. මේ කාරණාත් අපිට වැදගත්. යොහන්ගේ පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ. මොකද මේ කාරණා සියල්ල අපි තේරුම් බෙර කර ගන්න ශුද්ධ ලියවිලින්මයි. යොහන්ගේ පොතේ 16 කියවන්න 8 වෙනි පදේ. 8 වෙනි පදය උන්වහන්සේ ආකල්ල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද ලෝකයාට අඟවා දෙනසේක. කවුද අඟවා දෙන්නේ? උන්වහන්සේ ආකල්ල. ඒ කවුද කියලා 7 වෙනි පදේ කියනවා. 7 වෙනි පදෙත් කියවන්න අස සහෝදරි. එසේ වී නමුත් මම නුඹලාට සැබෑව කියමි. මාගේ අහක් හොයෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. දැන් මං කියපු දේ යේසුස් වහන්සේ කියනවා මාගේ අහක් හොයෑම නුඹලාට ප්‍රයෝජනවත්ය. ඇයි? මම හිටියොත් ඉන්න පුළුවන් පලස්තීන නැත්තම් දේශයේ විතරයි. නමුත් මගේ අහක් හොයෑම නුඹලාට ප්‍රයෝජනවත්. මොකද එහෙම ගියොත් තමයි ඊට පස්සේ කියවන්නේ. මක් නිසාද මා අහක්ව නොගියොත් සැනසිලිකාරයන්න් වහන්සේ නුඹලා ළඟට එන්නේ නැත. නමුත් ගියොත් උන්වහන්සේ නුඹලා වෙතට එවන්නෙමි. දැන් බලන්න. මොකද උන්වහන්සේ ගියොත් තමයි උන්වහන්සේට හැකියාවක් ලැබෙන්නේ සැනසිලිකාරයන් වහන්සේ වන්නට. එතකොට බලන්න උන්වහන්සේගේ මං මෙච්චර වෙලා ඒ පැහැදිලි කරපු කාරණය තමයි. උන්වහන්සේ ගියේ ඇයි? සැනසිලිකාරයන් වහන්සේ ඔබට මට දෙන්නට. මොකද ඒක එහෙම උන්වහන්සේ හිටියා නම් උන්වහන්සේ අසාධාරණයක් කරනවා.
උන්වහන්සේට ඉන්න පුළුවන් එක ස්ථානයක විතරයි. නමුත් උන්වහන්සේ ගියා නිසා ස්වර්ගයට ගිය නිසා සැනසීමකාරයන් වහන්සේ ඔබටත් මටත් දුන්න නිසා යේසුස් වහන්සේට දැන් පුළුවන් පලස්තීන දේශය විතරක් නෙමෙයි මුළු ලෝකයේම උන්වහන්සේගේ දරුවන් සමග ජීවත් වෙන්නට. දැන් මේ සුදු සත්‍යතාවය අපි තේරුම් ගන්නට ඕනේ. උන්වහන්සේ කරන කොටගෙන අපිට ඒ ආශිර්වාදේ වගුරු ලැබිලා තිබෙනවා. රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ කියනවා උන්වහන්සේගේ ප්‍රේමය අප තුළට වගුරුවල තිබෙනවායි කියලා උන්වහන්සේ උන්වහන්සේගේ සුද්ධාත්මන වහන්සේගේ මඟ පෙන්වීම කරුණාව ඇති උන්වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය ඇති විතරක් නෙමෙයි යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 3 සිට 8 දක්වා ඔබ කියුවොත් යෝහාන් පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 3 සිට 8 දක්වා කියුවොත් කවුද අප තුළ අලුත් ඉපදීමක් ඇති කරන්නේ දිනපතා අප තුළ මේ ඉපදීම නැත්තම් අප තුළ මේ පාපය අත්හරිමින් මේ මහත් වූ අර්ගලය මහත් වූ පොරබැදීම දිනපතා පාපය සමග පොරබැදීම ඇති කරන්නේ කවුද? වෙන කවුරුත් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ මුළු සත්‍ය කරා අපට මඟ පෙන්වනවායි කියලා යෝහාන් පොතේ 16 වෙනි පරිච්ඡේදය අපි කියමු. යෝහාන් පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදේ කියනවා මෙන්න මෙහෙම. එසේ වී නමුත් ආත්මයන් වහන්සේ නම් සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේක. මංසද උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර ශුද්ධාත්මයන් වහන්සේ කතා කරන තරම් වහන්සේ බලයකට බෑ කතා කරන්නට. දැන් මෙතන පැහැදිලිව කියනවා තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කන් තියෙන්න ඕන අසන්ත කතා කරන්නට කටක් මුඛයක් තියෙන්නට ඕනේ. උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ නොබලාට ප්‍රකාශ කරනසේක. අපේ සහෝදර සහෝදරි අපි මේ ඉන්න මිත්‍යාවෙන් මිදෙමු. මොකද උන්වහන්සේ පැහැදිලිව මේ සත්‍යතාවය ඔබටත් මටත් දැන් එල්දරා කර දී තිබෙනවා. උන්වහන්සේ පැහැදිලිව මුළු සත්‍ය කරා මඟ පෙන්වන්නේ කාටද? ඔබටත් මටත් මුළු සත්‍ය කරා මඟ පෙන්වන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. මුළු සත්‍ය කරා භාගයට නෙමෙයි කාලකට නෙමෙයි. අද බොහෝ දෙනෙක් ශුද්ධ ලේවිල උගන්වන අය පව විශේෂයෙන් ගුරුවරු දේවගතිවරුන් මම ගොඩක් වෙලාවට අසන දෙයක් තමයි එක කාරණයක් හරියට උගන්වනවා අනිත් කාරණේ දේව වචනෙට එකග නැහැ. එහෙම වෙන්න බෑ. ශුද්ධාත්මයන් වහන්සේගෙන් මඟ පෙන්වීම ලැබුවා වූ ගුරුවරු සහ දේවගතිවරුන්ට හැකියාවක් තියෙනට නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔහු තුළ අපි එක දෙයක් තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. දැන් මගෙන් අපි මේක පෙරත් මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි. ඒතකොට අනිත් අය තුළ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්නේ නැත්නම් ගුරුවරු තුළ අනිත් දේවගතිවරු තුළ ක්‍රියා කරන්නේ නැත්නම් ක්‍රියා කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ උගන්වන පුද්ගලයා උගන්වන ගුරුවරයා වෙන්න පුළුවන් උගන්වන දේවගතයවරයා වෙන්න පුළුවන් කොච්චර දුරට ඒ පුද්ගලයා ශුද්ධාත්මයන් වහන්සේට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට තමන්ගේ ජීවිතය යටත් කරලා උන්වහන්සේගේ පාලනයට ඒ පුද්ගලයා දේවවචනේ උගන්වන පුද්ගලයා යටත් කර තිබෙනවද කියන කාරණය සොයලා බලන්න ඕන. මොකද ඔබ තුලින් ශුද්ධාත්මයන් වහන්සේකට එකවර එක අවස්ථාවකදී ක්‍රියා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දේවවචනේ උගන්වනවායි කියලා ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතයේ 100%ක් උන්වහන්සේට කැප කරලා බාර කරලා නැත්තම් සාතන්ට පුළුවන් ඔහු තුලින් ක්‍රියා කරන්න. දැන් ඒකට උදාහරණයක් අපිට ශුද්ධ ලේවිල්ලෙම දී තිබෙනවා. යේසුස් වහන්සේගේ ගෝලයා පේදුරුතුමා එක අවස්ථාවකදී කියනවා ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කියලා. යේසුස් වහන්සේ කියනවා පේතරස් මේ දේ ඉල්තරව කරේ නුඹට ස්වර්ගයෙන් පැමිණි දේ තමයි ඔබ කියුවේ කියලා. ඒක කියලා ටික වෙලාවක් යන්න ඉස්සෙල්ලා පේතරස්ට කතා කරනවා යේසුස් වහන්සේ සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක් කියලා. ඒ නිසා වැරදි විදිහට තේරුම් ගන්න දේව වචනේ උගන්වනවායි කියලා ඒ පුද්ගලයා තමන්ගේ ජීවිතේ උගන්වන පුද්ගලයා තමන්ගේ ජීවිතේ ශුද්ධාත්මයන් වහන්සේට 100%ක්ම පාලනයට බාර දීලා නැත්නම් උගන්වන දේ වචනයට පමණක් නම් සීමා වෙන්නේ. ඒ උගන්වන පුද්ගලයා ශුද්ධ ලේවිල්ලේ සත්‍යයට 100%ක් එකග නැත්නම් ඒ එකග ජීවිතයක් ගත කරන්නේ නැත්නම් ඒ පුද්ගලයා තුළින් දේව වචනේ උගන්වනවායි කියලා හැමතිස්සෙම හැම දෙයක්ම ශුද්ධ ලේවිල්ලට එකග දේවල් පිට වෙන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසායි අපි ගුරුවරු ගැන ප්‍රවේශම් වෙන්නට ඕනේ.
ඒ උගන්වන ගුරුයා උගන්වන දේ වචනේ අසන්න නොවි. ඒ වචනේ නැත්නම් උගන්වන දේ සුද්ධ ලියවිල්ලට එකගද කියන කාරණේ සොයා බලන්න ඕනේ. මොකද අද දවසේදී සාතන් පුදුම විදිහට සුද්ධ ලියවිල්ල උගන්වනා ගුරුවරු පාවිච්චි කරනවා මනුෂ්‍යංග මුලා කරන්නට. මොකද මේ ගුරුවරුන් උගන්වන අය 100% සුද්ධාත්මයන් වහන්සේට තමන්ගේ ජීවිතය යටත් කරලා දේව වචනයට අනුකූලව ඒ අය ජීවත් නොවන නිසා. මේක ඊටම කනගාටුදායක කාරණයක්. එනිසා ඔබ දේව වචනේ අසන්නෙක් නම්, දේව වචනේ ඉගෙන ගන්නෙක් නම් ඔබ තේරුම් ගත යුතු කාරණේ තමයි ඉගෙන ගන්න දේ සුද්ධ ලියවිල්ලත් එක්ක සසඳලා බලන්න ඕන මේ ඉගෙන ගන්න දේ සත්‍යද කියලා. දේව වචනේ කියනවා යසායාගේ පොතේ මොනවද කියන්නේ? විවස්ථාවද සාක්ෂියද විතර යමු. ඒ හැටියට වුන් නොකියුවොත්, ගුරුවරු නොකියුවොත්, ගුරුවරු ඉගැන්වුවේ නැත්තම් ඒ උගන්වන ගුරුවරයා තුර පහන් වීමක් නැත කියලා. ඒ නිසා ඉගෙන ගන්න දේ ඕනෑම ඉගෙනීම දැන් මගේ ඉගෙනීම දැන් මේක මගේ ඉගෙනීමක් නෙවෙයි මම උගන්වනවා වෙන්න පුළුවන්. මේ උගන්වන ඉගෙනීම බව ඔබගේ යුතුයකම සුද්ධ ලියවිල්ලට එකකද නැද්ද කියලා ගලපලා බලන එක. සසසඳලා බලන එක. එහෙම නැත්නම් ඔබට යුතුයකමක් තියෙනවා මට පැහැදිලිව පෙන්눔 කරන්න. මේක වැරදි. උගන්වන දේ වැරදි. දේවචට එකක නැහැයි කියන කාරණේ ඔබට පෙන්වන්නට හැකියාවක් තියෙන්නට ඕනේ. මොකද ඒ සඳහා තමයි සුද්ධ ලියවිල්ල දීලා තිබෙන්නේ. ඔබගේ මගේ ආත්මික වර්ධනය සඳහා තමයි දීලා තියෙන්නේ. ඒ නිසා ගුරුවරුන්ට විශේෂයෙන් වගකීමක් තිබෙනවා. සුද්ධාර්ථයන් වහන්සේට තමන්ගේ ජීවිතය සම්පූර්ණ යටත් කරන්න. එහෙම කරන අයට තමයි මෙතන මේ පොරොන්දුව දීලා තිබෙන්නේ. කොහොමද? මුළු සත්‍ය කරා මඟ පෙන්වනසේක. මම මේ ගිය සතියේත් මම ඒ ඉගෙනන සහෝදරියක් එක්ක ඉගෙන ගන්න සහෝදරියක් එක්ක කතා කරනකොට කිව්වේ ඔව් සමහර දේවල් අපිට ඒ ගුරුවරයා හරියට උගන්ලා තියෙනවා. හැබැයි සමහර දේවල් අපිට වැරදියට උගන්ලා තියෙනවා. දැන් තමයි තේරෙන්නේ මේකේ මේ හරි වැරද්ද දැන් තමයි තේරෙන්නේ. ඒ නිසා අපි ඉගෙන ගන්න දේ පිළිබඳව අපි ප්‍රවේශම් වෙන්නට ඕනේ. අපි කාගෙන්ද ඉගෙන ගන්නෙ? ඒ උගන්වන පුද්ගලයා තුල ඒ උගන්වන පුද්ගලයා ඉගෙන ගැනීම තුල නැත්තම් ඉගැන්වීම තුල ජීවත් වෙනවද? ඒ පුද්ගලයා සුද්ධ ලියවිල්ලට ව්‍යවස්ථාවද සාක්ෂියද ඔහු තුල සම්භව වෙනවද? උන්වහන්සේගේ සුද්ධ දසාඥා පනතට අනුව ජීවත් වෙනවද? ආත්මයන් වහන්සේගෙන් පූර්ණවත් වෙලා විශේෂයෙන් අනාගත වාක්‍ය පිළිබඳව ඔහු තුල ඔහු කොච්චර දුරට අධ්‍යයනය කරලා ඒ පිළිබඳව දැනුමක් තිබෙනවද? මේ කාරණා අපි සොයන්නට ඕන. අපි විශේෂයෙන් අපේ පාසල් අපේ දරුවන්ට ගුරුවරුන් හොයනකොට ටියුෂන් ගුරුවරු හොයනකොට අපි හොයලා බලනවා කවුද මේ ගුරුවරයා කොච්චර දුරට ශේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබෙනවද? නැත්නම් ඒ තුළ ඔහු කටයුතු කර තිබෙනවද? ඔහු ප්‍රතිඵල හොයලා බලනවා. ඒ ආකාරයෙන්මයි අපි ගුරුවරුගෙන් ඉගෙන ගන්නකොට අපි හොයලා බලන්න ඕන. ඒ පුද්ගලයා ඒ වචනෙට තුළ ජීවත් වෙනවද කියන කාරණේ. එහෙම නොවුනොත් ප්‍රශ්නයක් එතන. තමන්ගේ ජීවිතය සම්පූර්ණ යටත් කර නැත්නම් ඒ පුද්ගලයාට සුද්ධාත්මන් වහන්සේ මුළු සත්‍ය කරා මඟ පෙන්වන්න නැති බව අපි තේරුම් ගන්නට. ඒ කාරණේ මට කියන්නට අවශ්‍ය වෙලා තිබුණා. මොකද අපි බොහෝ දෙනෙක් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න නිසා. ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ පැහැදිලිව කියනවා උන්වහන්සේ තමන් අපේ ජීවිතය සහ කළ යුතු සේවය උන්වහන්සේ ඔබත් මාත් කළ යුතු සේවය සඳහා උන්වහන්සේ අපට මඟ පෙන්වන බව සුද්ධ ලියවිල්ලේ පැහැදිලි කරනවා. ඒ නිසා මතක තියාගන්න අපේ සිත් තුළ සිදුවන සෑම පෞද්ගලික සහ අභ්‍යන්තර සේවයක්ම කරනු ලබන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. උන්වහන්සේ තමයි දෙවියන් වහන්සේගේ මෘදු සහ උණුසුම් ඒ හස්තේ ස්පර්ශය උන්වහන්සේ පියාණන් වහන්සේගේ ස්පර්ශය ඔබ තුල මා තුල ඔබට මට දැනෙන්න සලස්වන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. මොනතරම් ආශිර්වාද ඒ විතරක් නෙමෙයි ඔබටත් මටත් පාපය මොකක්ද කියලා හේතු ගන්නන්නේ. හිතට තදින් කාවද්දනවා කියනවා කරන්න එපා. මේක පාපයක් මේක වැරද්දා සුද්ධ ලියවිල්ලට එක නොවන දෙයක් හැටියට ඒ හැඟීම ඔබට දෙන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. ඔබ පොළඹවන්නේ උන්වහන්සේ. වැටි වුණා නැවත නැගිටලා උන්වහන්සේ වෙතට එන්නට කියලා ඔබට හිතට කතා කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. පාපයට වැටුණාම ඔබට පාපය පෙන්නලා දීලා ඔබ තුල ඒ පසුතැවිලේ ආත්මය ඇති කරන්නේ කවුද? සුද්ධාත්මයන් වහන්සේ. මේක අපි තේරුම් ගනිමු. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුතිව කරමු. ඇයි? අපි උන්වහන්සේ ස්තුති කරන්නට ඕනේ ඇයි? අපි තුල තවම සුද්ධාත්මයන් වහන්සේගේ හඬ, සුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තිබෙන නිසා. ඒ නිසා තමයි ඔබට
පාපය මේක පාපයක් හැටියට හැඟෙන්නේ. ඔබ තුර පසුතැවිලීමේ ආත්මයක් ඇති වෙන්නේ ඒ කාරණ කොටගෙන. සුද්ධාත්ම වහන්සේ ඔබ තුල තවමත් ක්‍රියා කරන නිසා. හැබැයි ඔබ උන්වහන්සේගේ හඬ නිරතුරුවම නැත්තම් ඔබ එපා කරනවා නම් ඔබ උන්වහන්සේගේ හඬ යටපත් කරන්න උත්සාහ කරනවා නම් සුද්ධාත්ම වහන්සේ ඔබ වෙතින් ගියොත් ඒක මහත් වූ භයානක තත්ත්වයක් වෙන්නට යනවා. එසේ වෙන්න ඉඩ දෙන්නට එපා. එසේ වෙන්නට ඉඩ දෙන්නට එපා. එනිසා උන්වහන්සේ ඔබගේ සිතට කතා කරනකොට පාපය පෙන්ලා දෙනකොට වැරද්ද පෙන්ලා දෙනකොට ඔබ ඉන්නා වූ ස්ථානය පිළිබඳව වැරද්ද පෙන්ලා දෙනකොට ඒක යටත් කරගෙන නැත්නම් ඒක යටපත් කරලා උන්වහන්සේගේ හඬ යටපත් කරන්නට එපා. උන්වහන්සේගේ හඬ මිය ගියොත් නැවත ඔබට නොයසෙන්නට පුළුවන්. එහෙම වුණොත් ගැලවීම ඔබෙන් අහිමි වෙන්නට යනවා. ඒ දේ වෙන්නට දෙන්න එපා. අපි මතක තියාගන්න ඕන යේසුස් වහන්සේ බොහෝ පොරොන්දු දීලා තිබුණා සුද්ධාත්ම වහන්සේ පිළිබඳව. ඔබට මතක ඇති උන්වහන්සේගේ මරණයට පෙර උන්වහන්සේගේ දුක් විඳීමට පෙර උන්වහන්සේ ගෝලයන්ට කිව්වා යෝහන් 14 වෙනි පරිච්ඡේදයේම අපිට හම් වෙනවා 15 සහ 16. යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 උන්වහන්සේට හරි දුකයි. මොකද උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ ඒ ජීවිත පූජාව ළඟව තිබෙන බව. ඒ තරක් නෙමෙයි උන්වහන්සේ මරණයෙන් පසුව උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වීමෙන් පසුව උන්වහන්සේට සිද්ධ වෙනවා කොහටද? ස්වර්ගයට යන්නට. ඒ නිසා උන්වහන්සේට හරි දුකයි. ගෝලියොත් එක්ක අවුරුදු ගණනාවක් 3මාර කාලයක් ගත කරලා උන්වහන්සේ දැන් ගෝලයන්ගෙන් ඉවත් වෙලා යන්නට යන අවස්ථාවේදී උන්වහන්සේ කියනවා යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 කියන කොහොමද? නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. මෙතන ආයි කියනවා ආඥා ගැන අපි ඉගෙන ගත්තා. මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නේ එවිට උන්වහන්සේ නුඹලා සමග සදාකාලම සිටින පිණිස වෙනසනසලි කාර්යයක් වේවනසේක. දැන් බලන්න සුද්ධාත්ම වහන්සේ නැවත පෞද්ගලිකත්වයක් දීලා කතා කරනවා. එතන බලන්න පැහැදිලිව හරියට ඒක අපි මේක හරිය ඒසි අපිට තේරුම් ගන්න. දැන් අපි අපේ දෙමාපියොත් එක්ක නැත්නම් අපේ ආදරවන්තයන් එක්ක ආදර ජීවත් වෙන එක ජීවත් වෙලා අපි යන්න යනවා එයාව දාලා වෙන කොහාට හරි යන්න යනවා යනකොට කියනවා දුක් වෙන්න එපා මම වගේම කෙනෙකු ඔබට එවනවා මං ගියාට පස්සේ ඒ දේ තමයි ඒ සංසේ ගෝලයන්ට කිව්වේ. මොකද ගෝලියෝ අතිශයින් උන්වහන්සේට ප්‍රේම කළා. උන්වහන්සේ කියනවා දුක් වෙන්න එපා. මම ගියත් මම පියාණන් වහන්සේ වෙතින් වෙනසනසලි කාර්යයක් වේවනවා. ඒ තමයි සබෑකමේ ආත්මයන් වහන්සේ සත්‍යතාවයේ ආත්මයන් වහන්සේ 17 වෙනි පදේ කියනවා. ඒ නිසා පැහැදිලිව ඔබට පේනවා උන්වහන්සේ ගෝලයන්ව සනසූ ආකාරයට. එතකොට මේ සියල්ල උන්වහන්සේ දීලා තිබෙනා වූ ඒ මහත් වූ ආශිර්වාදයේ විශේෂයෙන් සුද්ධාත්ම වහන්සේ ඔබටත් මටත් මේ දී තිබෙනවා. උන්වහන්සේ තුල මහා පොරොන්දු කීපයක් ඔබටත් මටත් දී තිබෙනවා. ඒ තමයි යේසුස් වහන්සේ මේ ලෝකයෙන් ගියත් උන්වහන්සේ ඔබටත් මටත් කවුද? සනසිලිකාරය සනසන්ට ඔබව මාව සනසන්නට උන්වහන්සේ සනසිලිකාරයෙක් දීලා තිබෙනවා. අපි කියෝ වගේ ඒ විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ ඉන්න කාලේ මිනිසයන් සමග හිටියේ. නමුත් උන්වහන්සේ කිව්වා අපි ඉගෙන ගත්තේ මාගේ පිටත්ව යාම නුඹලාට ප්‍රයෝජනයක්. ඒකට හේතුව උනේ උන්වහන්සේ මිනිසයන් සමග හිටියේ. හැබැයි සුද්ධාත්ම වහන්සේ ආපුවම මිනිසයන් තුල සිටින්නට පුළුවන්. බලන්න මොනතරම් ආශිර්වාදයක්ද කියලා. යේසුස් වහන්සේ ඉන්නකොට මිනිසයන් සමග හිටියේ. නමුත් සුද්ධාත්ම වහන්සේට පුළුවන් මිනිසයන් තුල වැඩ වාසය කරන්නට. යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදේ කියනවා. ඒ විතරක් නෙමෙයි. යේසුස් වහන්සේ ගෝලයන් සමග යම් අන්දමකින් ක්‍රියා කරාද ඊට වැඩි සුද්ධාත්ම වහන්සේට ක්‍රියා කරන්නට හැකියාවක් තිබෙන බව. යෝහන් 14 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ 16 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ පැහැදිලි කරනවා. යෝහන් 14 16 සහ යෝහන් 16 7 වෙනි පදේ පැහැදිලි කරනවා. ඒ විතරක් නෙමෙයි. උන්වහන්සේ කරන දේ තමයි කොහොමද යේසුස් වහන්සේ සන්තක දේ අරගෙන මිනිස්යාට දෙන එක. ස්වර්ගීක දේ අරගෙන මිනිස්යාට දෙන එක. මේක තමයි සුද්ධාත්ම වහන්සේ යේසුස් වහන්සේ ස්වර්ගයට යෑමෙන් උන්වහන්සේ ස්වර්ගයට යෑමෙන් පසු උන්වහන්සේ ඔබටත් මටත් දී තිබෙන දේ ස්වර්ගීක දේ සුද්ධාත්ම වහන්සේ කරනකොටගෙන ඔබටත් මටත් දී තිබෙන විතරක් නෙමෙයි උන්වහන්සේ යෝහන් පොතේම 16 වෙනි පරිච්ඡේදයේ 15 සහ 14 සහ 15 යෝහන් 16 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 කියනවා
උන්වහන්සේ සියල්ල එල්දරව් කරනවා. අපි දන්නවා මේ එල්දරව් කිරීම අපි අද දවසේ අත්දකිනවා. විශේෂයෙන් අනාගත වාක්‍ය පිළිබඳව එල්දරව් කරන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. ඇයි බොහෝ අනිත් අයට මේ එල්දරව් කිරීම කරන්න හැකියාවක් නැත්තේ? මම ඒකයි කිව්වේ. උගන්නන කෙනා පළමුව ශුද්ධාත්මයන් වහන්සේට තමන්ගේ ජීවිතය අරත් කරේ නැත්නම් ඒ දේ කරන්න හැකියාවක් නැහැ. ඒක අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා උන්වහන්සේ ඔබටත් මටත් ඒ හැකියාව ඒ එල්දරව් කිරීම උන්වහන්සේ කරන්ට යනවා. යෝහන් 16 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 පැහැදිලි කරනවා. ඒ නිසා කොහොමද දැන් අපි දැන් ටිකක් කතා බලන්න යනවා ශුද්ධාත්මයන් වහන්සේ කොහොමද මේ මිනිසයාගේ ගැලවීමේ මෙහෙට සම්බන්ධ වෙලා සිරින්නේ කියන කාරණේ සමායන ශුද්ධාත්මයන් වහන්සේ කොහොමද මේ ක්‍රිස්තුස් වහන්සේ කරන්නා නැත්නම් උන්වහන්සේ මිනිසයා වෙනුවෙන් සූදානම් කර තිබෙනවා මේ ගැලවීමේ සැලැස්මට සම්බන්ධ වෙලා තිබෙන්නේ කියන කාරණේ. මම ඔබට යම් සැසඳීමක් කරනවා යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේ අතර මේ ගැලවීමේ සේවයේදී යේසුස් වහන්සේ සහ ශුද්ධාත්මයන් වහන්සේගේ සේවය පිළිබඳව අපි දන්නවා උන්වහන්සේ යේසුස් වහන්සේ තමයි මේ ගැලවීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ. යේසුස් වහන්සේ තමයි ගැලවීමේ වැඩපිළිවෙල ආරම්භ කරේ. එතකොට මේක සම්පූර්ණ කරන්නේ කවුද? ශුද්ධාත්මයන් වහන්සේ. මොකද ඒ සම්පූර්ණ කරන්නට ඔබ තුල මා තුල උන්වහන්සේ වැඩ වාසය කරනවා. තවදුරටත් ඉස්සරහට ගෙන යමින් සම්පූර්ණ කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඒ විතරක් නෙමෙයි යේසුස් වහන්සේ මිනිසයන් සමග වාසය කළා. මම ඊට පෙර සඳහන් කළා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේට හැකියාවක් තිබෙනවා මිනිසයන් තුල වැඩ වාසය කරන්නට. මොනතරම් ආශිර්වාදයක්ද? සමග වාසය කිරීම සහ මිනිසයන් තුල වාසය කිරීම මොනතරම් ආශිර්වාදයක්ද? ඊළඟට උන්වහන්සේගේ සේවය මේ මනුෂ්‍ය ශරීරයකින් සීමා කරලා තිබුණා. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන මනුෂ්‍ය ශරීරයකින් සීමා නැහැ. මොකද ඒකට හේතුව ඔබ තුල මා තුල වැඩ වාසය කරන්න පුළුවන්. ඔබ කොහේ සිටියත් මා කොහේ සිටියත්. යේසුස් වහන්සේට හැකියාවක් තිබුණේ එක ස්ථානයක විතරයි ඒ සේවය කරගෙන යන්න. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ කරනකොටගෙන උන්වහන්සේට හැකියාවක් තිබෙනවා මුළු ලෝකය පුරාම මේ සේවය ඉදිරියට කරගෙන යන්නට. ඊළඟට යේසුස් වහන්සේ මේ ලෝකෙට ඉන්නකොට එක කණ්ඩායමකට පමණයි උන්වහන්සේගේ ඒ සේවය උන්වහන්සේගේ අයිතිකාරයත් හිමිකාරීත්වය අයිති වෙලා තිබුණේ. නමුත් දැන් සියලු දෙනාටම යේසුස් වහන්සේගේ හිමිකාරීත්වය තිබෙනවා. ශුද්ධාත්මයන් වහන්සේගේ උන්වහන්සේ කරනකොටගෙන බලන්න මොනතරම් ආශිර්වාදයක්ද කියලා ශුද්ධාත්මයන් වහන්සේ අපට ලැබීම අපි පුදුමාකාර ආශිර්වාද ලස්සනක. මොකද ඒ බව උන්වහන්සේ දන්න නිසා තමයි උන්වහන්සේ කිව්වේ මගේ පිටත් යාම නුඹලාට ප්‍රයෝජනයක්. මොකද මම පිටත් ගියාම පියාණන් වහන්සේ වෙතින් වෙන සනසලිකාරේ ඔබට එවනවායි කියන කාරණේ. ඒ සනසලිකාරයන් වහන්සේ අද ඔබ තුල මා තුල වැඩ වාසය කරනවා. අපි උන්වහන්සේ ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේ අපට මේ සනසලිකාරයන් වහන්සේ දීම ගැන එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 එපිස පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 කතා කරනවා. උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ කරනකොටගෙන නුඹලාගේ අභ්‍යන්තර මනුෂ්‍යයා තුළ නුඹලා බලයෙන් ශක්තිමත් වන පිණිස. ඒකයි මම කිව්වේ මාදාප්‍ර සහෝදර සහෝදරි අපේ අභ්‍යන්තර මනුෂ්‍යයා දිනපතා අලුත් කරගන්නට දිනපතා උන්වහන්සේ ඉදිරියේ අලුත් නැවිල්ලක් හැටියට අපේ දුර්ලභකම් අඩුපාඩුකම් හදාගෙන උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ ක්‍රිස්තියානි ජීවිතය තුළට ගොඩනගෙන්න උදව් කරන්නේ කවුද? වෙන කවුරුත් නෙමෙයි. ඒ කවුද? අපේ ශුද්ධාත්මයන් වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ තමයි ඔබ තුල මා තුල වෙනස ඇති කරන්නේ. ඒ නිසා උන්වහන්සේ ඒ වෙනස ඇති කළා ගෝලයන් තුල. ඔබට මතක ඇති පෙන්තකෝස්ත දවසට පෙර ගෝලයන්ගේ ස්වභාවය එක එක්කෙනාට ඊර්ෂ්‍යා කරමින් එක එක්කෙනාට තරහ පෙන්නමින් බොහෝ ප්‍රශ්න තිබුණා යේසුස් වහන්සේගේ ගෝලයන් තුල. යේසුස් වහන්සේගේ කුරුසිය නැත්නම් පෙන්තකෝස්ත කුරුසිය පූජාවට පෙර කුරුසිය පූජාවට පසුවත් උන් තුල සමහර ප්‍රශ්න තිබුණා. නමුත් අපි දන්නවා පෙන්තකෝස්ත දවස එනකොට ඒ අය සූදානම් ශුද්ධාත්ම වහන්සේ තුල ඒ අය තුල ක්‍රියා කරලා. මොකද උන්වහන්සේ ගියාට පස්සේ කවුද ක්‍රියා ආවේ? ශුද්ධාත්ම වහන්සේ ඔවුන් තුල ක්‍රියා කරලා ඒ ශුද්ධාත්ම බලයෙන් යුක්තව ලබන්නට ඔවුන්ව සූදානම් කරා. ඒ නිසා
අද දවසේදී උන්වහන්සේ එදා පළමු වර්ෂාව විතරක් නෙමෙයි පෙන්තකොස්ත දවසේ දුන්නා වූ ශුද්ධාත්ම බලය විතරක් නෙමෙයි. උන්වහන්සේගේ පැමිණියට පෙර ඔබටත් මටත් ඊට වඩා බොහෝ බලයක් දෙන්නට යනවා. හැබැයි ඒ බලය ලබන්නට නම් අද ඔබ උන්වහන්සේගේ හඬට කීකරු වෙන්නට ඕන. එහෙම කීකරු වුණොත් පමණයි ඔබවට හැකියාවක් ලැබෙන්නේ නැත්නම් ශුද්ධාත්ම වහන්සේට හැකියාවක් ලබන්නේ ඔබ ඒ දවසට සූදානම් කරන්න. අද දවසේදී උන්වහන්සේගේ හඬ ඔබට ඇසෙනකොට ඔබගේ පාපය ඔබට පෙන්ලා දෙනකොට ඔබගේ වරද ඔබ පෙන්ලා දෙනකොට ඔබ කරන්නා වූ ඒ ඔබගේ දුසුරිත නැත්නම් ඒ වැරදි දේවල් ඔබගේ ජීවිතේ තිබෙන දේවල් පෙන්වා දෙමින් ඒවා අත්හරින්න කියලා උන්වහන්සේ ඔබට කතා කරනකොට ඔබගේ හිතට කතා කරනකොට ඔබට හැකියාවක් තියෙනට උන ඒ හඬට කීකරු වෙලා ඒ ඔබගේ තිබෙනා වූ දුසිරිත නැත්නම් ඔබේ තිබෙනා වූ වැරදි තෘෂ්ණාවලින් ඈත් වෙලා උන්වහන්සේට සම්පූර්ණ ඔබේ ජීවිතය යටත් කරන්න. එහෙම කළොත් පමණයි ඔබට මර ශුද්ධාත්ම වර්ෂාව සඳහා සූදානම් වෙන්නට හැකියාවක් ලැබෙන්නේ. ශුද්ධාත්ම වර්ෂාව බලයෙන් යුක්තව ඔබට මට දෙන්නට යන්නේ. එතකොට මේක ලබා ගන්නට අප තුල කොයි වගේ සූදානම්ද නැත්නම් සූදානමක්ද තියෙන්නට ඕනේ. අපි කොහොමද මේ ශුද්ධාත්ම වහන්සේ සමග මේ ආදර සම්බන්ධතාවයට ඇතුල් වෙන්නේ? මේක හරිය ලේසි අපිට තේරුම් ගන්නට. මොකද මේක තේරුම් ගන්න නම් අපි මේ මිනිස්සු හැටියට විශේෂයෙන් තරුණියක් සහ තරුණියක් අපි මේ හැම වයසක්ම පහු කරලා ඇවිල්ලා ඉන්නේ දැන්. ඒකෝර අපි දන්නවා මේ ප්‍රේම සම්බන්ධතාවයකට දෙන්නෙක් එකතු වෙන්නේ කොහොමද කියන කාරණේ. මේ ප්‍රේම සම්බන්ධතාවයට අපි ගන්නා වූ පියවරම අපි උත්සාහ කරන්න ඕන දිව්‍යත්වයට එක්ක නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක මේ ප්‍රේම සම්බන්ධතාවයට ඇතුල් වෙන්න. අපි දන්නවා ප්‍රේම සම්බන්ධතාවයට ඇතුල් වෙනකොට මොකද කරන්නටනේ? දෙපැත්තට අදින්න බෑ. කැපකිරීම කරන්නට වෙනවා. එතකොට ඔබට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අවශ්‍ය නම් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළ මා තුළ වැඩ වාසය කරන්නට අවශ්‍ය නම් කැපකිරීම කරන්න ඕන. මොකද මාංශයට අපි දේවජනේ කියනවා පැහැදිලිව මාංශයට බෑ ආත්මික ජීවිතයත් එක්ක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මාංශයේ තෘෂ්ණාවන් නැත්නම් මාංශයේ ක්‍රියාකාරකම් ඔබට කැප කරන්න ඕන ආත්මික දේ ලබා ගන්නට, ස්වර්ගීක දේ ලබා ගන්නට. ඒ නිසා මේකනේ මනුෂ්‍යයාට කරන්න කියන්නේ අකමැතිම දේ ඒක තමයි. ඒ නිසා දේවජන කියන දෙදෙනෙක් එකග වුණොත් මිස ඒ දෙන්නට ගමනක් යන්නට බෑ කියලා. ඒ නිසා ඔබ එකක වෙන්න ඕන ස්වර්ගීක දෙයට. ඔබ එකක වෙන්න ඕන පියාණන් වහන්සේගේ කැමැත්තට. ඔබ එකක වෙන්න ඕන ශුද්ධාත්මයන් වහන්සේගේ හඬට. එහෙම වුණොත් විතරයි ප්‍රේම සම්බන්ධතාවයකදී ඔබට කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා නම් අයි අපිට බැරි ස්වර්ගීක දෙයක එසේ කරන්නට. ඒක අපි තේරුම් ගත යුතුම කාරණයක්. ඒ නිසා අපි මේ හඬට උන්වහන්සේගේ හඬට කීකරු වෙලා අපේ කැපකිරීම කරමු. මොකද මේක තමයි අන්තිමට අපිට ඉතුරු වෙන්න යන්නේ. ගැළවීම විතරයි අපිට ඉතුරු වෙන්න යන්නේ. ඒ නිසා මේ කැපකිරීම කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ශුද්ධ සම්බන්ධතාවයට අපි එකතු වෙමු. පළවෙනි පියවර තමයි කැපකිරීම කරන්න අවශ්‍යයි. දෙවෙනි පියවර තමයි උන්වහන්සේට ලං වෙන්නට ඕන. දිනපතාම උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය අපි උන්වහන්සේත් එක්ක දිනපතා හැසිරෙන්න ඕන, කතා කරන්න ඕන. ඒ නිසයි මේ උදේ අපි උදෑසන කරන්නා මේ ආත්මික ව්‍යායාම දවසේ සිටවිල්ල ඊළඟට යාඥාවේ ජීවිතේ හැම දවසකම සෑම උදෑසනකම අඩුතරමේ පැය භාගයක්වත් උන්වහන්සේ තම කාලය ගත කිරීමේ අවශ්‍යතාවය තිබෙන්නේ ඒ කාරණේ නිසා. මේක තමයි ආදර සම්බන්ධතාවය. ඊළඟට අවසානයේදී උන්වහන්සේගේ කැමැත්ත කරන්න ඔබට හැකියාවක් ලැබෙනවා. මේ පියවර තුන ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතය තුළ සම්පූර්ණ කර ගන්නට ඕන ශුද්ධාත්ම බලය ලබා ගන්නට. මොකද්ද පියවර තුන? පළවෙනි කාරණය ඔබ දන්නවා මාංශය සහ ආත්මික දෙයට එකට ගැලපෙන්නේ නැහැ. එකට යන්නට බෑ. ඒ නිසා ඔබ මානසිකයෙක් හැටියට නැත්නම් මිනිස්සෙක් හැටියට මාංශාකාරී නැත්නම් ඒ මානසික තෘෂ්ණා අපිට කැප කරන්න ඕන දේවත්වයට පංගුකාරයන් වෙන්නට නම් ඒ කැප කරලා මොකද ආදරයේ සම්බන්ධතාවය තුළ අපි මේ දේ කරනවා. එහෙනම් අපිට ලැබෙන සදාතන ජීවනයේ සඳහා ඒ කැපකිරීම කරලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඒ කැපකිරීම කරලා ඒ ආදර සම්බන්ධතාවයට ඇතුල් වෙලා ඊළඟට ලංවීම සෑම උදා දවස පුරාම උන්වහන්සේ ලං වෙලා ජීවත් වෙලා ඊළඟට අවසානයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙන ජීවිතේ අපතුල ගොඩනගා ගන්නට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ උදව් කරන්නට යනවා. දායක සහෝදර සහෝදරිය ඔබ කැමතිද මේ මහත් වූ බලය ලබා ගන්නට? ඔබ දන්නවා පෙන්තකොස්ත දවසේදී වුන් ලැබුවා වූ මේ මහත් වූ බලය
ඔවුන්ට කළ නොහැක්කක් තිබුණේ නැහැ. ඔවුන් පුදුමාකාර බලයෙන් යුක්තව මේ සේවය ඉදිරියට කරගෙන ගියා. උන්වහන්සේ ඉදිරියේ බලවත් ක්‍රියා කරා. ඔබට ඒ බලය ලබා ගන්නට අවශ්‍ය නම් අර කිව්වා වූ ඒ පියවරන් තුර ඔබ තුල මා තුල සම්පූර්ණ වෙන්න ඕන. ඒසේ කළොත් ඔබට හැකියාවක් ලැබෙනවා උන්වහන්සේගේ බලය අත්දකින්නට. එසේ කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට ජේසුස් වේදයි.